ආයිබෝන් දෙපතේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්කලා ඔයගොල්ලන්ගේ තුන්වෙනි වාරයට නියමිත තවත් පාඩමක් ඒ තමයි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ. දැන් අපි දන්නවා බහුවස්ත්‍ර කියන්නේ මොනවද කියලා මේ වෙනකොට. මොනවද බහුවස්ත්‍ර කියන්නේ? බහුවස්ත්‍රය කියන්නේ සරල රේඛා දෙකකට වැඩි ගණනක් සම්බන්ධ වෙලා සෑදෙන සංවෘත තල රූප. සරල රේඛා දෙකකට වැඩි ගණනක් සරල රේඛා දෙකකින් බහුවස්ත්‍රයක් සංවෘත රූපයක් සාදන්න බෑ. එතකොට සරල රේඛා 3ක් 4ක් 5ක් 6ක් එකතු කරලා සාදෙන සංවෘත තල රූපයක් බහුවස්ත්‍රය කියන්නේ. අපි දන්නවා සරලම බහුවස්ත්‍රයේ ත්‍රිකෝණය. එතකොට අපි ඊළඟට ඉගෙන ගත්තා උත්තල බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර කියලා බහුවස්ත්‍ර වර්ග දෙකක්. මොනවද? දැන් මේක මේ බහුවස්ත්‍ර දෙකේ මේකේ පාද හතරක් තියෙනවා. මේකේ 1 2 3 4 පාද පහක් තියෙනවා. උත්තල බහුවස්ත්‍ර අවතල බහුවස්ත්‍ර මේ උත්තල බහුවස්ත්‍ර මේක අවතල. ඒකට හේතුව මොකද? මේකේ තියෙනවා එක කෝණයක් පරාවර්ත කෝණයක්. එතකොට සුළු කෝණ අභ්‍යන්තර කෝණ සුළු කෝණ හෝ මහ කෝණ පමණක් තියෙනවා නම් තමයි ඒවට අපි උත්තල බහුවස්ත්‍ර කියන්නේ. අභ්‍යන්තර කෝණ එකක් හෝ පරාවර්ත කෝණයක් නම් අපි ඒවට කියනවා අවතල බහුවස්ත්‍ර කියලා. අපි ඉගෙන ගන්නේ උත්තල බහුවස්ත්‍ර පිළිබඳ තමයි. ඒ නිසා අපි දැන් අද කතා කරන්නේ උත්තල බහුවස්ත්‍ර වල අභ්‍යන්තර කෝණ පිළිබඳ. ඔබ දන්නවා උත්තල බහුවස්ත්‍ර පළවෙනි එක ත්‍රිකෝණය. පාද 3යි කෝණ 3ක් තියෙනවා. ඊළඟට පාද 4ක් තියෙන එක චතුරාශ්‍රය. පාද 4යි කෝණ 4ක් තියෙනවා. පාද 5ක් තියෙන්නේ පංචාශ්‍රයට. ඒ ඔබ දන්නේ නම් පාද 5යි කෝණ 5යි. පාද 6ක් තියෙන්නේ ෂඩාශ්‍රයට. පාද 6යි කෝණ 6යි. පාද 7ක් සප්තාශ්‍රයට. ඒ ආකාරයට ඔබ දන්නවා බහුවස්ත්‍ර වල නම් මම හිතන්නේ දසාශ්‍රය වෙනකන් දන්නවා. පාද ගානට සමාන කෝණ ගානක් තියෙන බවක් දන්නවා. අපි ඒ යටතේ දන්නවා ත්‍රිකෝණේ මේ කෝණ තුනේ එකතුව අංශක 180ක් බව අපි දැනට දන්නවා. අපි ත්‍රිකෝණේ කෝණ තුන පාවිච්චි කරලා බලමු ඉතිරි බහුවස්ත්‍ර වල කෝණ කොහොමද ගොඩනගන්නේ කියලා. දැන් මම ක්‍රම දෙකක්ම කියා දෙන්නම්. මේ ත්‍රිකෝණේ මේ තියෙන දැන් චතුරාශ්‍රයේ පාද 4ක් තියෙනවා පුතේ. ඔබට මේ චතුරාශ්‍රයේ ඇතුලේ තියෙන ඕනම ලක්ෂයක් ලකුණු කරලා එතෙන්ට යා කරන්න මේ ශීර්ෂ. යා කළාම හැදෙනවා ත්‍රිකෝණ 1 2 3 4. දැන් බලන්න මේ ත්‍රිකෝණේ කෝණ 3 මේ තියෙන්නේ. හරි. එතකොට මේ ත්‍රිකෝණේ කෝණ මේ තියෙන්නේ. හරි. මේ ත්‍රිකෝණේ කෝණ තමයි මේ තියෙන්නේ. මේ ත්‍රිකෝණේ කෝණ තමයි අපි දාමු වෙන අකුරා ඔහොම තියෙන්නේ. දැන් ඔබ දන්නවා මේ ත්‍රිකෝණේ කෝණ 3 එකතු කළාම කීයද එන්නේ? 180යි. මේ ත්‍රිකෝණේ කෝණ 3 එකතු කළාමත් 180යි. මේ ත්‍රිකෝණේ කෝණ 3 එකතු කළාමත් 180යි. මේ ත්‍රිකෝණේ කෝණ 3 එකතු කළාමත් 180යි. 180 ගොඩවල් 4යි. ඔය ත්‍රිකෝණ 4 කෝණ ටික එකතු කරලා ඔබට පේනවද? ඔය ත්‍රිකෝණ 4 කෝණ ටික අපිට ඕනේ චතුරාශ්‍රයේ කෝණ ටිකනේ. මෙන්න මෙතන මේ කෝණේ, මෙතන මේ කෝණේ, මෙතන මේ කෝණේ, මෙතන මේ කෝණේ. ඔය ටිකනේ අපිට ඕනේ. ඔබට පේනවාද ඔය ටික ඒ එකතුව මේ 180 ගොඩවල් 4 තුල තියෙනවා කියලා. 180 මේ ගොඩේ තියෙනවා මේ දෙක. 180 මේ ගොඩේ තියෙනවා මේ දෙක. 180 මේ ගොඩේ තියෙනවා මේ කෝණ දෙක. ඔය විදිහට ගියාම ත්‍රිකෝණේ කෝණ 180 ගොඩවල් 4න් අපිට ඕනේ මේ මුළු හතරේ තියෙන කෝණ 4නේ චතුරාශ්‍රයේ කෝණ 4. මෙන්න මෙතන තියෙන කෝණ ටික අයින් වෙන්න ඕන. එතකොට එන්නේ මේ කෝණ ටික. තේරුණාද? මේ 180 ගොඩවල් 4 කියන්නේ ත්‍රිකෝණේ කෝණ 4 ත්‍රිකෝණ 4 කෝණවල එකතුවනේ. ඒකෙන් මෙන්න මෙතන තියෙන කෝණ ටික අහක් කළාම අපිට එන්නේ මේ මුළු හතරේ තියෙන කෝණ ටික එකතුව. එහෙනම් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන කෝණ ටික. ඔබ දන්නවද මේ තියෙන ලක්ෂයක්නේ ලක්ෂයක් වටා පිටි කෝණවල එකතුව අන්තක 360යි. එතකොට 360ක් අඩු කළාම අපිට එනවා
මේ චතුරස්‍රයේ කෝණවල එකතුව. තා බලමු පුතේ. මෙතන 4 වරක් 0යි 4 වරක් 8 32යි 720යි 720න් 360ක් අඩු කළාම අපිට ලැබෙනවා චතුරස්‍රයේ කෝණවල එකතුව. 720න් 360ක් අඩු කළාම කීයද? උත්තරේ 360යි. එහෙනම් චතුරස්‍රයේ කෝණවල එකතුව අපිට මේකෙන් ගණනය කරන්න පුළුවන්. මේ ක්‍රමයට. පංචාශ්‍රය. දැන් එතකොට පංචාශ්‍රය පාද පහ ඒකත් බලමු. මේ 1 2 3 4 5 අපි ශීර්ෂයට ලකුණු කරමු. සියා කරමු. ඔබට ඒකෙත් පේනවා ඇති මේක තේරුම් ගත්තා නම් මේ ශීර්ෂවල තියෙන කෝණ මේ ත්‍රිකෝණ පහටක් තියෙනවා. මෙතන තියෙන ත්‍රිකෝණ 180 ඒවා පහ. 180 ගොඩවල් 5යි. එතකොට 180 ගොඩවල් පහට මේ ශීර්ෂවල තියෙන කෝණයි මෙන්න මෙතන තියෙන කෝණ ටිකයි ඔක්කොම තියෙන්නේ. මේ 180 ගොඩවල් 5යි. එහෙනම් අපිට ඕන මේ ශීර්ෂවල තියෙන කෝණ පංචාශ්‍රී කෝණවල එකතුව ගන්න පුළුවන්. මේ 180 ගොඩවල් 5කින් අඩු කරන්න ඕනේ ලක්ෂයක් වටා පීටි කෝණ 360යි. එතකොට 180 ගොඩවල් 5කින් අඩු කරන්න ඕනේ 360ක්. අපි බලමු 180 ගොඩවල් 5 කීයද කියලා. පසරක් 0යි පසරකට 40යි පසරකේ 5 හිතර 9යි 900න් අඩු කරන්න ඕනේ 360ක් පුතේ. එතකොට කීයද එන්නේ? 0යි 10න් 6ක් 4යි 8න් 3ක් 5යි 540යි. දැන් ඔබට කියන්න පුළුවන්ද මේ තුලින් පාද 6ක් තියෙන එක. පාද 6ක් තියෙන එකක එන්නේ 4ක් තියෙන එකට 180 ගොඩවල් 4යි 5ක් තියෙන එකට 180 ගොඩවල් 5යි එන 6ක් තියෙන එකට එන්න ඕනේ 180 ගොඩවල් 6ක්. ඇඳලා බලන්න සදාශ්‍රයක් මැද ලක්ෂයක් ලකුණු කරලා යා කරන්න ත්‍රිකෝණ අපට ඇදී ත්‍රිකෝණ 6ක්. 180 ගොඩවල් 6න් 360ක් අඩු කළාම ඔබට එනවා එකතුව 6 0යි 6කට 48යි 6කට 10යි. 1080න් අඩු කරන්න 360. එතකොට 0යි 8න් 6ක් 2යි 0න් 3ක් 10න් 3ක් 7යි අංශක 720යි. එතකොට දැන් අපි ඕනෑම පාද ගණනක් තියෙන බහුවචරයක අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්න මේකෙන් පොඩි සූත්‍රයක් ගොඩනගනවා. ඔව්. පාද ගණන 4 නම් මේකෙන්, පාද 5 නම් මේකෙන්, පාද 6 නම් මේකෙන් එන පාද n. පාද n වූ බහුවචරයක අභ්‍යන්තර කෝණ වල එකතුව පිට ලැබෙනවා 180 ගොඩවල් කීයද පුතේ? n. 180 ගොඩවල් n වලින් ගුණ කරලා අඩු කරන්න ඕනේ 360. ආන්න මේක මතක තියාගත්තාම ඔබට 180යි n ඍණ 360. 180යි n ඍණ 360 කියන එකෙන් ඕනෑම පාද ගණනක් තියෙන බහුවචරයක අභ්‍යන්තර කෝණවල එකතු හොයන්න පුළුවන්. මම දැන් තවත් ක්‍රමයක් කියලා දෙන්න හැදුවේ. මේ බලන්න. දැන් ඔය මේ ක්‍රමේ ඔබ මතක තියාගන්න. දැන් තවත් ක්‍රමයක් මම ගොඩනගනවා. අපි හිතමු දැන් මේ චතුරස්‍රයේ මම දැන් කියා දෙනවා තවත් ක්‍රමයක්. ඒක මෙහෙමයි. එක ශීර්ෂයක ඉඳලා ඉතිරි ශීර්ෂ වලට අඳින්න රේඛා. ඇඳාම දැන් මේකට ඇඳාම මොකුත් විශේෂයක් නැහැ. ඒකමයි මේකට ඇඳාම මේකට ඇඳාම මේක වෙන වෙන ත්‍රිකෝණ දෙකයි. ඉස්සෙල්ලා වගේ මැද ලක්ෂයක් ලකුණු කරලා ත්‍රිකෝණය ඇඳින්න එක ශීර්ෂයක ඉඳලා යන්න. දැන් බලන්න මේ ත්‍රිකෝණේ මේ කෝණ 3 මේ ත්‍රිකෝණේ මේ කෝණ 3. ඔය කෝණ 6 මේක 3යි මේක 3යි එකතු කළාම නේද මේ චතුරස්‍රයේ ශීර්ෂවල කෝණ ටික හැදෙන්නේ ඔය. මේ කෝණ 6න්නේ. මේ කෝණ දෙක එහෙම් පිටින්ම මේක භාග දෙක මේ කැලි දෙක එකතු වෙලා එකක් හැදෙනවා. එහෙනම් 180 වේවා දෙකයි. චතුරස්‍රයේ පාද ගණන 4යි. එතකොට සෑදෙන අභ්‍යන්තර කෝණවල එකතු වෙන්නේ
180 ගොඩවල් 2යි. 182 360යි. පාද 5ක් තියෙන එකක් බලන්න. 1 2 3 4 5. අපි එක ශීර්ෂයකින් අපි අන්තිම මෙතන ඉඳලා මෙතෙන්ට ඇඳ ත්‍රිකෝණයක් නැහැ. මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි. එම්බල් ත්‍රිකෝණ 1 2 3. ඔය ත්‍රිකෝණ තුනේ තියෙනවානේ කෝණ එක මේකේ 3යි මේකේ 3යි 6යි මේකේ 3යි 9යි. ඔය කෝණ 9න් තමයි මේ පංචාශ්‍රයේ තියෙන කෝණ 5 හැදෙන්නේ. බලන්න නැද්ද කියලා. එහෙනම් පංචාශ්‍රයේ කෝණ 5 සමාන වෙනවා ත්‍රිකෝණේ කෝණ 9ට. එතකොට 180 ගොඩවල් 3යි මේ ත්‍රිකෝණ 3යි නේද? එතකොට දැන් පාද කීයද? පංචාශ්‍රයේ පාද 5යි ත්‍රිකෝණ හැදෙන්නේ 3යි 180 ගොඩවල් 3යි. එකතුව මේ දෙක ගුණ කළාම 3 හරක් 8 27 බිඳුවයි 3 හරක් 8 24යි 3 හරක් 1 3යි 2යි 5යි 540 බලන්න කොච්චර සරලද කියලා. පාද 6ක්. පාද 6ක් 1 2 3 4 5. මේකත් අපි 101යි 1යි 2යි 1 2 3 4 ත්‍රිකෝණ 4ක් තියෙනවා දුවේ පුතේ. බලන්න ඔය ත්‍රිකෝණ 4 තියෙන කෝණ ටික එකතු වුණාම නේද ෂඩාශ්‍රයේ කෝණ 6 සෑදෙන්නේ. මේ 1යි 2යි 3යි 4යි මේ ෂඩාශ්‍රයේ මෙතන කෝණෙට ත්‍රිකෝණවල කෝණ 4ක්ම එකතු වෙලා තියෙනවා. මේක ෂඩාශ්‍රයේ තනි කෝණේ මේ ත්‍රිකෝණේ තනි කෝණේ. මෙතන කෝණෙට මේ ත්‍රිකෝණේ කෝණෙකුයි මේ ත්‍රිකෝණේ කෝණෙකුයි එකතු වෙලා තියෙනවා. ඔහොම මේ ත්‍රිකෝණේ කෝණ 3යි මේ ත්‍රිකෝණේ කෝණ 3යි 3යි 6යි 9යි 12. ත්‍රිකෝණ වෙන් කරලා ගත්තොත් කෝණ 12ක් තියෙනවානේ. ওই කෝණ 12 සම්බන්ධ වෙලා තමයි ෂඩාශ්‍රී කෝණ 6 නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් පංචාශ්‍රයේ පාද පංචාශ්‍රය නෙමෙයි දෙපුතේ ෂඩාශ්‍රයේ පාද 6ක් තියෙනවා. ත්‍රිකෝණ හැදෙන්නේ 4යි. ත්‍රිකෝණ 4යි. ඒ කියන්නේ 180 ගොඩවල් 4ක් බලන්න ඕනේ. එතකොට එනවා 4 වරක් බිඳුවයි 4 වරකට 32යි 4 වරක් 1 4 720යි. දැන් එහෙනම් මට කියන්න ඕනෑම බහුවස්ත්‍රයක අපි කියමුකෝ පාද n ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. පාද ගන්න n. බලන්න. පාද 4 නම් ත්‍රිකෝණ 2යි හැදුනේ නේ. පාද 5 නම් ත්‍රිකෝණ 3යි නේ. පාද 6 නම් ත්‍රිකෝණ 4යි. ඒ කියන්නේ පාද ගන්නට වඩා සෑදෙන ත්‍රිකෝණ ගන්න දෙකක් අඩුයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් පාද n නම් ත්‍රිකෝණ හැදෙන්නේ n ඍණ 2. ඒක ගුණ වෙන්න ඕනේ කීයෙන්ද 180ෙන්. එතකොට අපිට ලියන්න පුළුවන් 180 වාරයක් n ඍණ 2. මේකෙන් අපිට ලැබෙනවා ඕනෑම පාද ගණනක එකතුව. එතකොට පුතේ මේ අපිට ඔය දැන් මම ඔබට කියා දුන්නේ මතක තියාගන්න ක්‍රම දෙකකට කියා දුන්නා. පාද n ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව බලන්න පාද ගානෙන් දෙකක් අඩු කරලා 180. ඔව් මම දුවේ පුතේ කියා දෙනවා ඔබට මේ ජ්‍යාමිතියේ අපි කෝණවල විශාලත්වය මයින්නේ අංශකවලින්. නමුත් අපේ ඈත ඉතිහාසයේ ගණිතඥයෝ කෝණයක විශාලත්වය ගණනය කරේ මේ ඍජු කෝණ ආශ්‍රයෙන්. ඒ නිසා දැන් අපි කියනවානේ සරල රේඛාවක් මත පිහිටි සරල කෝණවල එකතුව අංශක 180යි කියලා. ඒගොල්ලෝ ප්‍රකාශ කළේ ඒක ඍජු කෝණවලින්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා ඍජු කෝණයක් කියන්නේ අංශක 90ක්නේ. එහෙනම් අංශක 180යි කියන්නේ ඍජු කෝණ දෙකයි. ඉතින් ඒගොල්ලෝ කිව්වේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව ඍජු කෝණ දෙකකි. ඊළඟට ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අපි කියන්නේ අංශක 360යි කියන්නේ. ඒගොල්ලෝ කිව්වා අංශක 360යි කියන්නේ ඍජු කෝණ 4යි.
ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වේ ලක්ෂයක් වටහා පීටි කෝණ වල එකතුව ඍජු කෝණ 4යි කියලා. ඔබ මතක තියාගන්න ඕනේ ඍජු කෝණ 4යි කියන්නේ අංශක 360යි කියලා. මේකත් පුතේ ඍජු කෝණ වලින් ප්‍රකාශ කරනවා කරලා පොත්පත් කරලා තියෙනවා. 180යි කියන්නේ ඍජු කෝණ දෙකයිනේ. එහෙනම් මේක ඍජු කෝණ වලින් කියනවා නම් ඍජු කෝණ වලින් ගන්නවා නම් දෙවරක් n ඍණ 2 ඒ කියන්නේ 2n ඍණ 4 කියලා කියන්න පුළුවන්. මේකත් මතක තියාගන්න. අංශක වලින් 180 වරක් n ඍණ 2 ඍජු කෝණ වලින් නම් 2n ඍණ 4 කියලා කියන්න පුළුවන්. අපි ගණනය කිරීම කරන්නේ ඍජු කෝණ වලින්. ඔබට ඔය මම කිව්වේ පාද කිසියම් ගාණක් තියෙන බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල එකතුව. ඊළඟට පොඩ්ඩක් මම අපි එක ගාණක් හදමු. අපි කියමුකෝ පාද 10ක් තියෙන එක අභ්‍යන්තර කෝණවල එකතුව. එතකොට අපි දන්නවා 10ක් තියෙන මේ දසාස්ත්‍රේ. අපි ඉස්සෙල්ලා ලියනවා පාද n ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ. අයක මොකද්ද ප්‍රකාශනේ 180 වාරයක් n ඍණ 2. දැන් පාද කීයද? 10ක්. පාද 10ක් තියෙන එකට ඔයා n වෙනුවට 10 ලිව්වම හරිය ලියලා සුළු කරන්න. 10න් 2ක් 8යි 180 ගුණ කරන්න 8න් එතකොට 8 වරක් 0යි 8 වරක් 8 64යි 8 වරක් 1 8යි 6යි 14යි අංශක 1440යි දසාංශයේ අභ්‍යන්තර කෝණවල එකතුව. ඔබට මම කතා කරේ අභ්‍යන්තර කෝණවල එකතුව හොයා ගැනීම සඳහා දැන් ඔබටම සරල සූත්‍රයක් ගොඩනගුවා ක්‍රම දෙකකට දෙකක් හදුවා. දැන් අපි පොඩ්ඩක් කතා කරමු පුතේ සවිදි බහුවස්ත්‍ර. මොනවාද සවිදි බහුවස්ත්‍ර කියන්නේ? සවිදි කියන්නේ පාද සියල්ලම කෝණ සියල්ලම සමාන බහුවස්ත්‍ර. ඒ කෝණත් එකින් එක සමානයි පාදත් එකින් එක සමානයි. හොඳට මතක තියාගන්න. පාද විතරක් සමාන කෝණ සමාන නැත්නම් ඒක සවිදි රූපයක් නෙවෙයි. සවිදි වෙන්න ඕගොල්ලෝ සවිදි රූපයක් වෙන්න පාද සමාන වෙන්නත් ඕනේ කෝණ සමාන වෙන්නත් ඕනේ. එහෙම එකට තමයි අපි සවිදි රූපයක් කියන්නේ. ඔබ දන්නවා දැන් සමචතුරාස්‍රේ පාද හතරම සමානයි කෝණ හතරම ඍජු කෝණ. ඔය තියෙන්නේ සවිදි රූපයක් සමචතුරාස්‍රේ. සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය සවිදි ත්‍රිකෝණයක්. ඒකට අපි ඒකට සම්පාද ත්‍රිකෝණය කියලා කියනනේ. අපිට ඕන නම් සවිදි ත්‍රිකෝණයක් කියලා කියන්න පුළුවන්. කෝණ හත් තුනම එක සමානයි. අපි දන්නවා කෝණයක් එතකොට 60ක් වෙනවා ඒකේ. එතකොට චතුරාස්‍රය සමචතුරාස්‍රය සවිදි ඊළඟ පංචාස්‍රය. පංචාස්‍රය කියන්නේ පාද පහම සමාන රූපයක්. අපි මේ වගේ පාද පහම සමානයි. එතකොට පාද පහම සමාන වෙනකොට ඔබට ඇන්දැහැකි මට වඩා ලස්සනට මේ වගේ පාද පහම සමානයි. පාද පහ සමානයි කියලා පාද පහ සමාන පංචාස්ත්‍රය. පාද පහ සමාන නම් කෝණ පහත් සමානයි. එතකොට දුවේ පුතේ අපි දැන් පංචාස්ත්‍රයේ කෝණවල එකතුව දන්නවා. එන මේ එක කෝණයක් කීයද කියලා කියන්න පුළුවන්. එක කෝණයක් දැන් මේ සූත්‍රය පාවිච්චි කරලා අපි පංචාස්ත්‍රයේ කෝණවල එකතුව සොයන්නේ. 180 n වෙනුවට 5 ඍණ 2 180 ගොඩවල් පහින් දෙකක් 3යි. ඒ කියන්නේ 3 වරක් 0යි 3 වරකට 24 අංශක 540යි. පංචාස්ත්‍රයේ කෝණවල එකතුව අංශක 540. මේක සවිදි නිසා එක කෝණයක් බලන්න පුළුවන් මේක පහෙන් බෙදුවාම. එතකොට සවිදි පංචාස්ත්‍රයේ එක අභ්‍යන්තර කෝණයක්. අභ්‍යන්තර කෝණයක අගය. අගය 540 බෙදන්න ඕනේ. කීයද? පංචාස්ත්‍රයට කෝණ පහන්නේ තියෙන්නේ 5න්. එතකොට එනවා උත්තරේ 5ට 5 1යි 4ට නෑ 40ට 5 වරක් 8යි. පංචාස්ත්‍රයක එක අභ්‍යන්තර කෝණයක අගය අංශක 507 මේ 108යි. තේරුම් ගන්න. ඊළඟට සඩාස්ත්‍රයක
දැන් ඔබ දන්නවා ෂඩාශ්‍රයක කෝණ 6ක් තියෙනවා. පාද 6ක් තියෙනවා. එහෙනම් කෝණ 6 සමානයි නේ. අපි දන්නවා ඉස්සෙල්ලා එකතු හොයමු කෝණ 6ෙන්. පංච ෂඩාශ්‍රයේ අභ්‍යන්තර කෝණ අයික්‍ය 180 වාරයක් n ඍණ 2 180 ගුණ කිරීම n කියන්නේ දැන් ෂඩාශ්‍රය 6යි 6න් 2ක් 4යි 4 වරක් 0 4 වරක් 32යි 820යි එකක් බලන්න සමානයිනේ කොහොන අභ්‍යන්තර කෝණයක අගය 720 බෙදීම 6 එතකොට එනවා 1යි 12ට 2යි 120 දැන් ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගය 120යි සවිදි ෂඩාශ්‍රය හොඳට මට තියෙන රූපේ සවිදි නම් කෝණ සමානයි එතකොට විතරයි එක කෝණයක් බලන්න පුළුවන් නැත්නම් බෑ පුතේ දැන් මේ 6න් බෙදුවේ කෝණ 6 සමානින්ද මේක 5න් බෙදුවේ කෝණ 5 සමානින්ද සවිදි රූපවල පමණයි දැන් ඔබ ඉගෙන ගත්තා 8 වසරේදී බාහිර කෝණ බාහිර කෝණ හැදෙන්නේ පංචාශ්‍රයෙන් පාදයක් දික් කරාම දැන් අපි තුන් මේ කිසියම් රූපයක් මේකේ මේ පාදේ මේ පැත්තට දික් කරොත් මේ පාදේ මේ පැත්තට දික් කරොත් මේ බාහිර කෝණ මේවා මේක තව තියෙනවා පාද එතකොට මේ බාහිර කෝණ ගැන මොනවද දන්නේ ඔබ දන්නවා දැන් පාද 5යි නම් බාහිර කෝණ 5ක් හැදෙනවා පාද 6යි නම් බාහිර කෝණ 6ක් හැදෙනවා පාද 7ක් නම් බාහිර කෝණක් 7යි අභ්‍යන්තර කෝණ 7යි බාහිර කෝණක් 7යි එතකොට දැන් බාහිර කෝණවල එකතුව දැන් බාහිර කෝණවල එකතුව බලන්න අපි මම සූදානම් වෙන්නේ දැන් අපි හිතමු පංචාශ්‍රයක් කියලා අපි ගමු 1 2 3 4 5 සවිදි පංචාශ්‍රයක් දැන් මෙතන මේ බලන්න මේ බොහොම ලේසියෙන් තේරුම් ගත්ත හැකි පුතේ මේ බාහිර කෝණය මේ අභ්‍යන්තර කෝණය ඒ වගේ මේ බාහිර කෝණය මේ අභ්‍යන්තර කෝණය මෙතනත් මේ පාදේ දික් කරාපුවම බාහිර කෝණය අභ්‍යන්තර කෝණය මේ පාදේ දික් කරාම බාහිර කෝණය අභ්‍යන්තර කෝණය මේ පාදේ දැන් මෙතන බාහිර කෝණ 6 මෙතන අභ්‍යන්තර කෝණ බාහිර කෝණ 5 1යි 2යි 3යි 4යි 5යි අභ්‍යන්තර කෝණ 1යි 2යි 3යි 4යි 5යි දැන් පුතේදී ඔබ දන්නවා අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ එකතු කළොත් එක තැනක මේ එක ශීර්ෂයක අංශක කීයද 180යි මේක සරල කෝණය එතකොට බාහිර කෝණය එකතු කිරීම අභ්‍යන්තර කෝණය එක ශීර්ෂයක ගත්තොත් 180යි එතකොට මේකේ මෙතන බාහිර කෝණේ අභ්‍යන්තර කෝණේ මෙතන අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ මෙතන අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ ඔයගෙ කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා එහෙනම් බාහිර කෝණ 5යි අභ්‍යන්තර කෝණ 5යි ඔක්කොගෙම පහේම එකතු කියන්නේ මේ වගේ 5ක් බාහිර කෝණේ අභ්‍යන්තර කෝණේ වගේ 5ක් අපි ඒක මෙහෙම ලියමු බාහිර කෝණය එකතු කිරීම අභ්‍යන්තර කෝණය ඒ වගේව පහක් මේ රූපෙට ඒ වගේව පහක් තියෙනවා එතකොට 180 ගොඩවල් පහක් වෙනවා එතකොට එනවා පුතේ පස්සර බිඳුවයි පස්සරකට 40යි පස්සරකේ 4 එනවා එතකොට පංචාශ්‍රේ බාහිර කෝණ 5යි අභ්‍යන්තර කෝණ 5යි ඔක්කොම එකතු කළාම එන්නේ අංශක 900යි. පස්සර බිඳ පස්සරකට 40යි පස්සරක 4 නෑනේ. ඔයා දන්නවා කලින් ඉගෙන ගත්තා අභ්‍යන්තර කෝණ 5 එකතු කළාම අභ්‍යන්තර කෝණ 5 එකතු කළාම එනවා 180 ගොඩවල් 3ක් මේකට. ඒ කියන්නේ 3 අර බිඳුවයි 3 අරකට 24යි 540යි. අපි දැන් කලින් කතා කරන්නේ අභ්‍යන්තර කෝණ ටික කියන්නේ මේ ටික එකතු කළාම 540යි. මේකයි මේ දෙන්නයි ඔක්කොම එකතු කළාම 900යි. එහෙනම් බාහිර කෝණ ටිකේ එකතුව කොහොමද බලන්නේ?
බාහිර කෝණවල එකතුව බලන්න 900න් අඩු කරන්න ඕනේ 540. බලන්න කීයද කියලා. 0යි 10න් 4ක් 6යි 8න් 5ක් 3යි බාහිර කෝණවල එකතුව අංශක 360ක් එනවා පංචාශ්‍රේ. එතකොට ඒ ගානමද චතුරාශ්‍රේ. අපි චතුරාශ්‍රේත් බලන්න ඕනේ පුතේ. දැන් චතුරාශ්‍රේ කොහොම එකක්. ඔව් චතුරාශ්‍රේ මම පාද එක පැත්තකට දික් කරා. එතකොට ඔබට පේනවා බාහිර කෝණ මේ තියෙන්නේ. බාහිර කෝණ 4යි. අභ්‍යන්තර කෝණ මේ තියෙන්නේ. එතකොට අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ ඇඳුනාම මේ විදිහටම 180යි මෙතන සරල රේඛාවනේ දික් කළා තියෙන්නේ. එතකොට මෙතන එනවා 180 ගොඩවල් 1 2 3 4. 180 ගොඩවල් 4ක් කියන්නේ 4 වර 0යි 4 වර 32යි 720යි. ඒ ඇවිල්ලා බාහිර කෝණ 4යි අභ්‍යන්තර කෝණ 4යි ඔක්කොම එකතු කළා. ඔයා ඉගෙන ගත්තා අභ්‍යන්තර කෝණ 4 විතරක් 360යි කියලා ඉස්සෙල්ලා. එහෙනම් බාහිර කෝණ 4 බාහිර කෝණවල එකතුව බලන්න මොකද කරන්න ඕනේ? 720න් අඩු කරන්න ඕනේ 360ක්. අඩු කළ බලන්න කීයද කියලා 0යි 12යි 6යි 6න් 3ක් 3යි. එතකොටත් එන්නේ 360යි. ඔන්න පුතේ මේකටත් 360යි මේකටත් 360යි. එහෙනම් ඔබට පේනවා බාහිර කෝණවල එකතුව පාද කීයක් තිබුණත් හැම වෙලාවෙම 360යි. හැම වෙලාවෙම 360යි. ඒක මතක තියාගන්න. ඒක මතක තියාගන්න ලේසි ඕනෑම රූපයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. දැන් අපි කතා කරමින් හිටියේ සවිදි රූපනේ. එතකොට සවිදි රූප නම් අභ්‍යන්තර කෝණ සමානයි. එහෙනම් බාහිර කෝණ සමාන වෙනවා. අන්න ඒක දැන් මේ තියෙන්නේ අපි කියමුකෝ කිසියම් බහුවස්ත්‍රයක පාද කීපයක්. අපි පාද මේක මේ පැත්තට දික් කළා. මේකත් මේ පැත්තට දික් කරනවා. දැන් මෙයයි 180යි. මෙයයි 180යි. දැන් අභ්‍යන්තර කෝණ දෙකක් නෙමේ තියෙන්නේ. මේ දෙන්න සමාන නම් මේ දෙන්නත් මොකද වෙන්න ඕනේ? සමාන. එහෙනම් සවිද බහුවස්ත්‍රයක විශේෂ ලක්ෂණ ගොඩක් තියෙනවා. මොනවාද? පාද සමානයි. අභ්‍යන්තර කෝණ සමානයි. බාහිර කෝණ සමානයි. එතකොට ඔයා දැන් දන්නවා බාහිර කෝණවල එකතුව අංශක 360යි කියලා. දැන් එහෙනම් මට කියනවාද බාහිර කෝණයක් අංශක 72ක් වෙච්ච යම්කිසි බහුවස්ත්‍රයකට පාද කීයක් තියෙනවද? බාහිර කෝණයක් 72යි නම් අපි බලන්න ඕනේ බාහිර කෝණ කීයක් තියෙනවද කියලා. මොකද බාහිර කෝණ ගානට පාද ගාන සමානයි. ඔයා දන්නවා බාහිර කෝණවල එකතුව වෙන්නේ පාද කීයක් තිබුණා 360යි. පාද 360යි එකතුව. එහෙනම් බාහිර කෝණයක් අංශක 72යි කියවනේ. එකක් කීයද කියලා බලන්න 70 මේ බාහිර කෝණයක් 72 ඉඳලා බාහිර කෝණ කීයක් තියෙනවද කියලා බලන්න මේක බෙදන්න 72. 72 ඒවා කීයද පුතේ මේ? 72 ඒවා පස්සර දෙක 10යි පස්සරති හරියටම 5යි. 72 ඒවා 5යි. ඒ කියන්නේ මේකට බාහිර කෝණ 5ක් තියෙනවා. ඒකේ තේරුම පාද 5ක් තියෙනවා. මම කියනවා සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක් අංශක 36යි. මේ බාහිර කෝණයක් අංශක 36යි. එහෙනම් ඒකේ පාද කීයක් තියෙනවද ඒ රූපේ? ඔයා දන්නවා බාහිර කෝණ කීයක් තිබුණත් එකතු කළාම 360යි. එකක් 36 නම් අපිට ඒකේ තියෙන බාහිර කෝණ ගාන බලාගත්ත හැකි 36න් බෙදුවා. 36න් බෙදුවාම 360 10යි. එහෙනම් බාහිර කෝණ 10ක් තියෙනවා. බාහිර කෝණ 10ක් තියෙනවා නම් පාදක් තියෙන්නේ 10යි. ඒ කියලා තියෙන්නේ දසාශ්‍රය ගැන. ඔය ඔබට මම කතා කළේ පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ පිළිබඳ. ඉතින් මේ වීඩියෝ හොඳින් කියවලා මේකේ ගැටලු තියෙනවා නම් අර වීඩියෝ එකේ පසුව සඳහන් වෙන මගේ ඊමේල් අංකයට එහෙම නැත්නම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දෙන්න. මම එතකොට කරුණු පැහැදිලි කරලා දෙන්නම්. මම හිතනවා ඔබට බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ හා බාහිර කෝණ අතර තියෙන සම්බන්ධය ඒ කෝණ ගණනය කරගන්න ආකාරය තේරෙන්නට ඇති කියලා තේරුම් ගන්නයි.